අයිබෝන් සුබ දවසක් මගේ යාලු හැමෝටම රයිට් ඉතින් ඔන්න අපි අදත් ආවා ඉලෙක්ට්‍රොනික වලට ආස ඉලෙක්ට්‍රොනික ගැන හොයන ඔයාලා වෙනුවෙන් වෙන්ුණ ලංකාවේ එකම හොඳම YouTube channel එක SL Crack Basic Electronic Video Series එකේ තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕන මේ බලන ඔයා අලුත් කෙනෙක් නම් මගේ අනිත් වීඩියෝස් බලලා නැත්තම් යන්න මේ වීඩියෝ එක නතර කරලා මගේ Basic Electronics Video Series එකේ එක කොටස. ඉතින් මේ අද අපි දිග හරින්නේ 34 වෙනි කොටස. ඉතින් එකේ ඉඳලා හරියට පිළිවෙලට වීඩියෝස් ටික බලාගෙන આવොත් ඔයාලට ඉලෙක්ට්‍රොනික හරියට ඉගෙන ගන්න පුළුවන්. රයිට් එහෙනම් ඊළඟට කියන්න ඕන ඔයා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම හැපැත්තේ bell icon එකත් click කරන්න. ඊටු මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ටග් ගාලා ගෙන්න ගන්න පුළුවන්. රයිට් ඉතින් අපි අද අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ MOSFET ගැන. ඉතින් වැඩි කතා කරන්න යන්නේ නැහැ. යමු අපේ වීඩියෝ එකට. රයිට් ඊට කලින් තව දෙයක් කියන්න ඕන. අපේ WhatsApp group එක Facebook page එක මේ දෙකට සම්බන්ධ වෙන්න කියලා කියනවා. ඔයාලා ගැටළු ප්‍රශ්න විසඳ ගන්න ඒ දෙකත් එක්ක එකතු වෙන්න. රයිට් එහෙනම් යමු වීඩියෝ එකට. මේ SL Crack Basic Electronic Video Series එකේ 34. ඔන්න යාළුවනේ අපි අද MOSFET ගැන තමයි කතා කරන්න යන්නේ. රයිට් MOSFET ගැන සරලවම කතා කරමු. ඉතා ගැඹුරට යන්නේ නැතුව MOSFET ගැන සරලවම කතා කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් මාතෘකාව තියෙනවා MOSFET කියලා. රයිට්. මොකද්ද මේ MOSFET එකක් කියන්නේ? MOSFET එකක්. රයිට්. MOSFET කියන්නේ ට්‍රාන්සිස්ටර් එකක්. රයිට්. එතකොට අපි බලමු ඇයි MOSFET කියලා එකක් හැදුවේ. ඇයි මේ ට්‍රාන්සිස්ටරේට වඩා MOSFET එක අපි පාවිච්චි කරන්න කියලා. ඔව් ඇත්තටම කියනවා නම් ට්‍රාන්සිස්ටරේට වඩා බහුලවම MOSFET දැන් පාවිච්චි කරන්න ආරම්භ තියෙනවා. MOSFET එකක් නැති පරිපතයක් නැති තරම් වෙලා තියෙනවා. ඒ තරම් මේ MOSFET වල ක්‍රියාකාරීත්වයයි ඒකේ තියෙන මොකක්ද ඒකට කියන්නේ, ඒකේ තියෙන හැකියාවන් ට්‍රාන්සිස්ටර් එකට වඩා අතිමහත්. රයිට්. ඒ හින්දා තමයි මේක මේ තරම් ජනප්‍රිය වුණේ. ඉතින් මේක හැම තැනම තියෙනවා, හැම පරිපතයකම වගේ තියෙනවා. ඒ හින්දා අපි මේක ගැනත් දැනගන්න ඕන. MOSFET කියන නම ගත්තට පස්සේ metal oxide semiconductor field effect transistor. ඉතින් ඔන්න ඔය කියන වචනේ කෙටි කරලා තමයි මේ මුල් අකුරු ටික අරගෙන මේක හැදිලා තියෙන්නේ, මේ MOSFET කියන වචනේ. එතකොට මේ MOSFET මොනකටද භාවිතා කරන්නේ? MOSFET වලින් මොකද්ද කරගන්න පුළුවන්? MOSFET transistors වගේ වර්ධක සහ ස්විචින්ස්, ඒ කියන්නේ ස්විච් කරන්නයි ඇම්ප්ලිෆයි වර්ධනය කරන්නයි තමයි MOSFET පාවිච්චි කරන්නේ. අපි ට්‍රාන්සිස්ටර්ස් වලින් කරගත්තෙත් වර්ධනය කර ගැනීම සහ ස්විච් කර ගැනීම. රයිට්. ඒ දෙකම තමයි අපි මේ MOSFET වලිනුත් කරගන්නේ. හැබැයි මතක තියාගන්න වැදගත්ම දේ, MOSFET කියන්නේ ට්‍රාන්සිස්ටර් එකට වඩා 100,000 ගුණයකින්, සමහර ඊටත් වඩා ලක්ෂ ගුණයකින් විතර ඉතාම ප්‍රයෝජනවත් වැඩ ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එකට වඩා 100,000 ගුණයකින් ගුණාත්මක බවින් ඉහළ ඇම්පියර් ක්‍රියාකාරීත්වය, වෝල්ටේජ් වලින් ක්‍රියාකාරීත්වය, මේ වගේ වර්ධක ක්‍රියාකාරීත්වය ට්‍රාන්සිස්ටරේට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්න කම්පොනන්ට් එක. අන්න ඒ හින්දා තමයි වර්තමානයේ වෙද්දී MOSFET එකක් නැති පරිපතයක් හොයාගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඇත්තටම දැන් මේ කාලේදී මට දකින්න හම්බ වෙන හැම පරිපතයකම වගේ MOSFET එකක් අනිවාර්යෙන් තියෙනවා. රයිට්. ඒ කියන්නේ ඒ තරම් මේ MOSFET එක ඉහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ට්‍රාන්සිස්ටරයක් තියෙද්දි, ට්‍රාන්සිස්ටර් කියන එක තියෙද්දි ඇයි MOSFET කියලා එකක් හැදුවේ? දැන්
ට්‍රාන්සිස්ටරෙන් කරන දේමනේ MOSFET එකකින් කරන්න කිව්වා. ට්‍රාන්සිස්ටරෙන් කරන දේ තමයි MOSFET එකකිනුත් කරන්නේ. එහෙනම් ඇයි ට්‍රාන්සිස්ටරේ තියෙද්දි MOSFET එක හැදුනේ? MOSFET එක හැදුනේ ට්‍රාන්සිස්ටරේට කරගන්න බැරි අමාරු දේවල් කරව ගන්න තමයි මේ MOSFET එක හදාගත්තේ. රයිට්? නිකන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම හෝස් පවර් දෙක මෝටර් එකකින් වතුර අදින්න පුළුවන්නේ අපි හිතමු නිකන් උදාහරණයක් විදිහට කිලෝමීටර් 10ක් විතර කියලා. රයිට්. අපිට කිලෝමීටර් 20ක් ඇද ගන්න ඕනේ. රයිට්. දැන් අර හෝස් පවර් එක මෝටරෙන් මේ වැඩේ කරගන්න බෑ. අන්න එතකොට අපිට ඊට වඩා වැඩි හෝස් පවර් දෙක කියන මෝටරේට යන්න ඕන. දෙක නෙමෙයි. දැන් දෙක එකක් නම් හතර එකක් ගන්න වෙනවා නේ. අන්න ඒ වගේ දැන් මේ ට්‍රාන්සිස්ටර්ස් වල ගත්තොත් එහෙම අපි හිතමු ට්‍රාන්සිස්ටරයක් තියෙනවා කියලා. මේ ට්‍රාන්සිස්ටර් එක ස්විච් කරන්න අපි පාවිච්චි කරලා තියෙනවා බල්බ් එකක් අපි ගමු ඇම්පියර් 3ක් විතර අදින බල්බ් එකක් තියෙනවා අපිට ස්විච් කරගන්න. රයිට්. පත්තු කරගන්න තියෙනවා කියලා හිතන්නකෝ. ඇම්පියර් 3ක විතර එකක්. රයිට්. මෙන්න මේ මට්ටමේ එකක් මේ අපිට ට්‍රාන්සිස්ටරේ භාවිතා කරලා කරගන්න පුළුවන්. මේ පරිපතේ මුළු ධාරාව ඇම්පියර් 3ක් 4ක් වගේ. රයිට්. ඔයා හිතන්න ඇම්පියර් 50ක විතර කරන්ට් එකක් ගන්න පරිපතයක් තියෙනවා. රයිට්. මේ ඇම්පියර් 50 අදින්න මේ ඇම්පියර් 50ක් විතර ගන්න පරිපතයක් වැඩ කරන්න ට්‍රාන්සිස්ටර්ස් සහිත පරිපතයකට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් නිපදවලා තියෙන සිස්ටම් එක අනුව. ඒකයි ගැටලුව. අපි දන්නවා ට්‍රාන්සිස්ටරය කොහොමද නිපදවලා තියෙන්නේ කියලා දන්නවනේ. රයිට්. නේද? ඔහොමනේ. මෙන්න මේ PN සංදි දෙකක් මේ P සහ N කියන කොටස් තුනක් එකතු කරලානේ මේ ට්‍රාන්සිස්ටර් හදලා තියෙන්නේ. ඉතින් මේ හදලා තියෙන සිස්ටම් එකට කවදාවත් ඇම්පියර් 50ක් වගේ ලොකු කරන්ට් එකකට යන්න බෑ මේ හදලා තියෙන සිස්ටම් එක හින්දා. රයිට්. අන්න ඒ හින්දා තමයි මේ වගේ ලොකු වැඩක් කරගන්න නැතුව ඉන්න බෑනේ අපට අවශ්‍ය වෙනවා. ඒ හින්දා ක්‍රමයක් හෙව්වා. අන්න ඒ හොයද්දි තමයි හම්බුනේ මොකද්ද ක්‍රමය? ට්‍රාන්සිස්ටර්ස් වෙනුවට අපිට හම්බුණා මොකද්ද? FET එක. FET එක. MOSFET. ඒ අතරින් හොඳම FET එක තමයි අපි JFET ගැන කතා කරලා තිනවා. වැඩි වශයෙන් භාවිතා කරන්නේ MOSFET. හොඳම සුපිරිම හොඳට වැඩ ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් එකක් තමයි මේ MOSFET කියන වර්ගය. ඇම්පියර් 50ක් නෙවෙයි 100ක් වුණත් අදින්න පුළුවන් MOSFET වර්ග තියෙනවා. ඒ හින්දා අපට මේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ විශාල වෙනසකට කරව ගන්න පුළුවන් වුණා මේ MOSFET එකක්. අපි දන්නවා ට්‍රාන්සිස්ටර් කියන්නේ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයේ හැරවුම් ලක්ෂය නේ. එහෙමනේ අපි ඉගෙන ගත්තේ. එතකොට මේ හැරවුම් ලක්ෂය බල්ටි ගගහ විසිල් ගගහ බල්ටි ගගහ හැරෙන්න පටන් ගත්ත මේ MOSFET එක හොයාගත්තට පස්සේ. ඉතින් විසිල් ගගහ බල්ටි ගගහ වැඩ කරන්න පුළුවන් මට්ටමේ උපකරණයක් තමයි මේ MOSFET කියලා කියන්නේ. රයිට්. එතකොට MOSFET වලින් කරගන්නේ ස්විච් කිරීමයි වර්ධනය කර ගැනීමයි. එතකොට දැන් මම කිව්වා මේ වර්ධනය කර ගැනීම හරිය අපි දන්නවනේ ඇම්ප්ලිෆයර් වලට වෝල්ටේජ් වර්ධන, කරන්ට් වර්ධන ඔය වගේ දේවල් කරගන්න. එතකොට ස්විච් කිරීම කියන්නේ මොකක්ද? ඇයි මේ ස්විච් කිරීම වැදගත්? ස්විච් කිරීම අපිට වැදගත් වෙන වර්ග දෙකක් තියෙනවා. මේ ස්විච් කිරිල්ලෙන් කරගන්න අපි වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි අපි මොකක් හරි උපකරණයක්
ඔන් ඔෆ් කර ගැනීම සිද්ධ කරගන්නවා මේ ස්විච් කිරීමෙන් රයිට් මේ ලෝඩ් එක එතකොට මේ ලෝඩ් එකක් මොකක් හරි බල්බයක් හරි මොකක් හරි උපකරණයක් ඔන් ඕෆ් කර ගැනීම ස්විච් එකකින් කරනවා මේ ස්විච් එක වෙනුවට අපිට MOSFET එකක් පාවිච්චි කරන්න පුළුවන් රයිට් එතකොට ඒකට විතරද මේ මොකක් හරි දෙයක් ඔන් ඔෆ් කර ගැනීමට විතරද මේ ස්විච් කියන එක භාවිතා කරන්නේ නැහැ ස්විච් කිරීමෙන් අපි යම්කිසි උපාංගයක් ඔන් කිරීම ඕෆ් කිරීම කරනවා වගේම විශාල දෙයක් කරගන්නවා මේ ස්විච් කිරීම වගේ මොකද්ද අපිට පුළුවන් මේ ස්විච් කිරීම හරහා වෝල්ටේජ් වර්ග අඩු වැඩි කරගන්න වෝල්ටේජ් ඕනම වෝල්ටේජ් එකක් ඕනම වෝල්ටේජ් එකකට හරව ගන්න පුළුවන් ඒ කියන්නේ ඔයා හිතන්න 5 volts තියනවා කියලා right මේ ස්විච් කිරිල්ල හරහා මේ 5 volts අපිට පුළුවන් මොනා කරගන්න 2 volts කරගන්න 2.8 volts right මේ 5 volts පුළුවන් 1.8 volts කරගන්න right ඊට පස්සේ 5 volts පුළුවන් 3.3 volts කරගන්න right මේ විදිහට ඒ කියන්නේ හරිම ස්ටෑන්ඩඩ් මේ පැත්තේ 5 volts තියෙනවා මේ පැත්තේ හරියටම දශමෙටම 2.8 නම් දශමෙටම 2.8 මේ MOSFET පරිපථයක් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් එතකොට 1.8 ගන්න පුළුවන් 3.3 මං කිව්වේ මේ කොමන්ස් යන වෝල්ටේජ් මේ හැරුණකොට සියලුම වෝල්ටේජ් වලට කන්වර්ට් කර ගැනීමේ හැකියාව මේ MOSFET ස්විච් කිරීම මගින් මොකද්ද මං කිව්වේ අන්න ඒ ස්විච් කිරිල්ල මගින් තමයි මේ වැඩේ මේ ගේම ගහගන්නේ MOSFET එක. ඉතින් මෙන්න මේ ස්විච් කිරිල්ලට ට්‍රාන්සිස්ටරයට වඩා එකෙන්ම ඉදිරියෙන් ඉන්නේ MOSFET එක right එතනින් ගත්තම දැන් මේ අපි කිව්වේ ඩවුන් කර ගැනීමනේ right මේක පුළුවන් අපිට අප් කරගන්නත් මේ විදිහටම right හිතන්න පුළුවන්ද බලන්න දැන් අපි කිව්වා 5 volts ඩවුන් කරගෙන ඉලක්ක කරේ දැන් බලන්න මෙන්න 5 volts අපිට පුළුවන් 6 volts කරගන්න මේ 5 volts අපිට පුළුවන් 10 volts කරගන්න right මේ 5 volts අපිට පුළුවන් 12 volts කරගන්න මේ 5 volts අපිට පුළුවන් 28 volt කරගන්න right හිතන්න පුළුවන්ද මේ 5 volts අපිට පුළුවන් 50 volts කරගන්න right බලන්න කී ගුණයකින් වැඩි කරගන්න පුළුවන්ද කියලා අපේ මේ පරිපථයේ ඉන්පුට් වෝල්ටේජ් එක 5යි වෝල්ටේජ් 5යි right බලන්න මෙන්න මේ රේන්ජ් එක ගත්තම අපේ තියෙන්නේ එකම එක ඉන්පුට් 5 කියන වෝල්ටේජ් එක විතරයි මෙතන බලන්න මෙන්න මේ 5 කියන වෝල්ටේජ් එක යොදාගෙන කිසිම වෙන අපිට පවර් සප්ලයි එකක් නොමැතිව මෙන්න මේ වගේ විශාල පරාසයක අවුට්පුට් වෝල්ටේජ් එකක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා බලන්න මේ 5 volts යොදාගෙන 2.8 1.8 3.3 6 volt 50 volt ඉතින් බලන්න හරියට නිකන් වෝල්ට් 5ක් යොදාගෙන වෝල්ට් 1 ඉඳලා 50 දක්වා විතර විශාල පරාසයක වෝල්ටේජ් එකක් අපට ලබා ගන්න පුළුවන් වෙලා තිනවා කවුරු හින්දාද MOSFET එකේ හින්දා right අන්න ඒ වගේ සුපිරි ඩයල් එකක් තමයි MOSFET කියලා කියන්නේ right ඔන්න මං MOSFET එක මොන වගේද කියන දේ ඔයාලගේ ඔළුවට දැම්මා දැන් යන් MOSFET එක කොහොමද කියලා බලන්න මෙන්න මං සිම්බල් එක ඇඳා MOSFET එකේ N channel MOSFET එකේ right හොඳට මතක තියාගන්න ට්‍රාන්සිස්ටර්ස් වල PNP NPN තිබ්බා වගේ ඔයාලට මතකයි JPET වලත් N channel P channel තිබ්බා වගේ MOSFET වලත් N channel P channel කියලා
වර්ග දෙකක් තියෙනවා රයිට්. මම මේ සිම්බල් එක ඇඳලා තියෙන්නේ n channel එකේ රයිට්. එතකොට n channel p channel සිම්බල් එකෙන් කොහොමද හොයාගන්නේ? n channel p channel සිම්බල් එකෙන් හොයාගන්නේ මෙන්න මේ මැද තියෙන ඊතලේ ඇතුළට තියෙනවා නම් n channel එකක්. ඊතලේ පිටට තියෙනවා නම් p channel එකක්. හොඳට මතක තියාගන්න ලේසි. මෙන්න මේ පැත්තට ඊතලේ පිටට නම් p channel right. අන්න ඒ විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන් n channel p channel. n channel p channel හොයාගන්න n channel නම් ඇතුළට p channel නම් පිටට right. මේ MOSFET එක කියන්නේ අග්‍ර තුනක පින් තුනක කොම්පෝනන්ට් එකක් right. ඒ වුණාට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අග්‍ර හතරක් තියෙනවා නේද right. මොනවාද මේ අග්‍ර තුනේ නම්? ගේට් එකයි ඩ්‍රේන් එකයි සෝස් එකයි right. අපි ට්‍රාන්සිස්ටර්ස් වල නම් මතකයි බේස් එකයි කලෙක්ට් එකයි එමීටර් එකයි right. ඒ ට්‍රාන්සිස්ටර්ස් වල වගේ මෙන්න මේකේ තියෙනවා ගේට් ඩ්‍රේන් සෝස් කියලා අග්‍ර තුන වෙන වෙනම අපි හඳුන්වනවා right. මෙන්න මෙතන MOSFET එකේ පින් 3ක් තියෙනවා කියනවා. නමුත් මෙන්න මෙතන ඇඳලා තියෙනවා පින් 4ක් right. ඔව් 4ක් ඇඳලා තිබ්බට 4ක් යොදාගෙන මේක හදලා තිබ්බට මේක අභ්‍යන්තරයේදී කියන්නේ MOSFET එකක් විදිහට අපි මේ දැන් සිම්බල් එකනේ. ඒකට මේක එළියට ගද්දි අපිට මේ අවුට්පුට් එක එද්දි මේ MOSFET එක අපි නිර්මාණය කරද්දී මොකක්ද කරන්නේ ඇතුළේ මේ අග්‍ර දෙකක් එකට සම්බන්ධ කරනවා right. අන්න දැන් පින් 3ක් ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පැත්තේ මෙන්න ගේට් එක right. එතකොට මේ අග්‍ර දෙකක් එකට තියෙන එක සෝස් එක. එතකොට මෙන්න මේක ඩ්‍රේන් එක right. ඔන්න ඔය විදිහට තමයි ගේට් ඩ්‍රේන් සෝස් කියලා අග්‍ර තුන නම් වෙන්නේ. අපි මෙන්න මේ MOSFET එක නිෂ්පාදනය කරාට පස්සේ ඔයාලා දැකලා ඇති ගොඩක් තැන්වල මේ MOSFET එකේ සිම්බල් එක ඇඳලා තියෙද්දි මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙනවා. මොන වගේ දෙයක්ද? මෙන්න මෙතනට ඩයෝඩ් එකක් යොදලා තියෙනවා right. ඒ වගේම මෙන්න මෙතනට කැපැසිටර් එකක් යොදලා තියෙනවා. මම මේ මෙතනට කියලා කිව්වේ කොතනටද? source to drain අතරට ඩයෝඩ් එකකුයි source to gate අතරට කැපැසිටර් එකකුයි දාලා සිම්බල් ඇඳලා තියෙනවා. ඔයාලා දැකලා තියෙනවා right. ඒ විදිහට තමයි එන්න ඕන්. ඇයි ඒක එහෙම දාලා තියෙන්නේ? මේක ඇතුලේ එහෙම තියනවද? නැහැ. හොඳට මතක තියාගන්න මේක මෙහෙම කැපැසිටර් එකකුයි ඩයෝඩ් එකකුයි දාලා නිෂ්පාදනය කරන්නේ නැහැ right. නමුත් මෙන්න මේ මෙටල් ඔක්සයිඩ් සහ මේ අර්ධ සන්නායක එකතු කරලා මේක නිෂ්පාදනය කරපුවම මේ අර්ධ සන්නායක සහ මේ දාන මෙටල් ඔක්සයිඩ් සහ මේ කෙමිකල්ස් වල ක්‍රියාකාරීත්වයක් නිසා මේක නිෂ්පාදනය කරාට පස්සේ මෙන්න මේ ගති මේකේ ඇති වෙනවා. ඒකට ඉතින් මොනා කරන්නද අපිනේ right. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරාට පස්සේ ඔටෝම ඇතුලේ මේ පින් දෙක අතර ඩයෝඩ් ගුණයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ පින් දෙක අතර කැපැසිටර් ගුණයක් ඇති වෙනවා. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ right. අපි ඒවා මැඩගෙන අපි ඒවා භාවිතා කරමින් ඉදිරියට යන්න ඕන right. එතකොට මේ ගේට් එකයි සෝස් එකයි අතර කැපැසිටර් යක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ මේ ඩ්‍රේන් එකයි සෝස් එකයි අතර ඩයෝඩ් එකක් විදිහට ක්‍රියාත්මක කරනවා. පිටින් අපිට පරීක්ෂා කරොත් ඇත්තටම මේ දෙක තියෙනවා වගේ තමයි අපට එළියට මේ MOSFET එකෙන් අපිට ක්‍රියාකාරීත්වය හම්බ වෙන්නේ. චෙක් කරගද්දී බලා ගන්න පුළුවන්. ඇත්තටම ඩයෝඩ් එකක් තියෙනවා සහ කැපැසිටර් එකක් තියෙනවා විදිහට තමයි මේක වැඩ කරන්නේ. හැබැයි ඇත්තටම ඇතුලේ එහෙම දෙකක් අන්තර්ගත කරලා නැහැ කියන එක හොඳට මතක තියාගන්න right. අපි ගැන තවත් කතා කරමු. මම යන්නම් මේකේ
සැකැස්මට පොඩ්ඩක් මෙන්න වලට බලාගන්න පුළුවන් ඇතුළත සැකැස්ම කොහොමද හදල තියෙන කියලා අපි බලමු MOSFET එක. බලන්න අර්ධසන්නයි කොටස් තුනක් තියෙනවා N දෙකක් සහ P කොටසක්. මේක ඇවිල්ලා N channel MOSFET එක. right මොකද්ද? මේක N වර්ගයේ MOSFET එකක් සකසලා තියෙන විදිහ තමයි මම මේ කියන්න යන්නේ. right බලාගන්න. එතකොට මේකෙන් අපි මෙන්න මේ අග්‍රේ ගන්නවා ඩ්‍රේන් එක විදිහට. right ඊට පස්සේ මෙන්න මේ අග්‍ර දෙක එකතු කරලා එළියට ගන්නවා අපි සෝස් එක විදිහට. ඊට පස්සේ මෙන්න මේක අපිට බලා ගන්න පුළුවන් මොකද්ද? ඊතුරු අග්‍රය ගේට් එක විදිහට. right එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි මේ MOSFET එක ඇතුලේ අභ්‍යන්තර සැකැස්ම තියෙන්නේ. right එතකොට බලන්න මෙටල් ඔක්සයිඩ් සෙමිකන්ඩක්ටර් කොහොමද අපි මේක බලාගන්න මේක. right මේ තමයි මෙටල් කොටස, මේ තමයි ඔක්සයිඩ් කොටස, මේ තමයි සෙමිකන්ඩක්ටර් කොටස. ඔන්න ඔය තුන පදනම් කරගෙන තමයි මේ නමත් ඇවිල්ලා තියෙන්නේ. right මෙටල් ඔක්සයිඩ් සෙමිකන්ඩක්ටර්. right ඒ කියන්නේ මේ මෙටල් කොටසක්, යකඩ කොටසක්, ලෝහ කොටසක්, මෙටල් කොටසක්. ඊට පස්සේ ඊට යටින් තියෙනවා ඔක්සයිඩ් ලේයර් එකක්. මේක ලේයර් එකක්. right ඔක්සයිඩ් ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සෙමිකන්ඩක්ටර් කොටස. අන්න ඒකයි මෙටල් ඔක්සයිඩ් සෙමිකන්ඩක්ටර් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්ස් කියලා මේක හඳුන්වන්නේ. right එතකොට මෙන්න මේ වගේ n කොටස් දෙකක් තියෙනවා, p කොටසක් තියෙනවා. මේකේ ක්‍රියාකාරීත්වය අපි දැන් බලමු කොහොමද මේක ක්‍රියා කරන්නේ කියලා. right මෙන්න මෙතන දෙක ගැන මම පොඩ්ඩක් ඔයාලට කිව්වොත් එහෙම බලන්න. ඔයාලට මතකයි නම් මගේ කැපැසිටර්ස් පාඩම කැපැසිටර්ස් කොහොමද? ඔන්න ඔය විදිහට තමයි කැපැසිටර් එකක් ඇතුළත කොහොමද ලෝහ තහඩු දෙකක් අතරට පාර විද්‍යුත් ද්‍රව්‍යයක් ඇතුළත් කරලා මේ ලෝහ තහඩු දෙකට අග්‍ර දෙකක් සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේක මොකක්ද වෙන්නේ? කැපැසිටර්ස් එකක් වෙනවා. right බලන්න මෙන්න මේ දේ මෙන්න මෙතන මේ ටිකේ නැද්ද කියලා තියෙනව නේද? මේ බලන්න ලෝහ තහඩු දෙක වෙනුවට මෙතන ලෝහ තහඩුවයි පහළ සෙමිකන්ඩක්ටර් තහඩුවයි. ඒ අතරට මේ ඔක්සයිඩ් කියන පාර විද්‍යුත් ද්‍රව්‍ය තියෙනවා. ඔක්සයිඩ් ලේයර් එක තියෙනවා. මේක බැලු බැල්මට මේ අනික් ටික අමතක කරොත් ඔයාලට පේන්නේ නැද්ද? මෙන්න මේ සිද්ධාන්තය මෙතන තියෙනවා වගේ. right අන්න ඒක තමයි කිව්වේ කැපැසිටර්ස් ගුණයක් ඇතුලේ ඇති වෙනවා කියලා මේ සෝස් එකයි ගේට් එකයි අතරට. right අන්න ඒ දේ වෙලා තිනවා. ඔයාලට පේනවා මේ කොටස සෝස් එක, මේ කොටස ගේට් එක, මේ අතර තමයි පාර විද්‍යුත් ද්‍රව්‍ය තියෙන්නේ. එහෙනම් මේ අතර කැපැසිටර් එකක් විදිහට ක්‍රියා කරනවා. right ඒකත් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ මේක කොහොමද පවර් කරන්නේ? බල සැපයුමක් දෙමු අපි මේකේ ක්‍රියාකාරීත්වය බලා ගන්න. right අපට ඕන මෙන්න මේ හරහා ධාරාව
ගමන් කරව ගන්න. කොයි හරහාද? ඉතින් මෙතන අපේ ලෝඩ් එක කියනවා. right. ඔන්න අපිට මෙතන ලෝඩ් එක බල්බ් එකක් කියලා. right. අපිට මේක දල්ව ගන්න ඕන. පත්තු කර ගන්න ඕන. මේක ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක කරන්න මෙතන. right. මම මෙතනට බැටරිය සම්බන්ධ කරලා මෙතන ස්විච් එකක් තියලා තියන්නම්කෝ නැත්නම් දිගට මොන් කියලා හිතයි. right. එතකොට දැන් බලන්න දැන් මෙතන ස්විච් එක ඕෆ් කරලා. ඒ කියන්නේ ගේට් එකට කිසිම සප්ලයි එකක් නැහැ. එහෙනම් මෙන්න බල්බ් එකත් ඕෆ් වෙලා තියෙන කියලා හිතා ගන්න. right. අපි දැන් ඔන්න ස්විච් එක දානවා. right. ස්විච් එක දැම්ම කියන්නේ එහෙනම් ගේට් වෝල්ටේජ් එකක් හම්බ වෙනවා. right. ඒ හම්බ වෙනවත් එක්කම තව දෙයක් ඔලුවට යනවා. මොකද්ද? දැන් මම ඉස්සෙල්ලා කියපු කතන්දරේ කැපැසිටර් එකක් කිව්වනේ. එහෙනම් කැපැසිටරේ මේ එක පින් එකකට ඔන්න ධන සප්ලයි එක හම්බෙලා මේ යට කොටස අනිත් පින් එකකට ඍණ හම්බෙලා. ඔන්න එහෙනම් දැන් හිතා ගන්න කැපැසිටරේ charge වෙනවා. right. දැන් මම ඒක අර ඉස්සෙල්ලා කැපැසිටරේ ගැන කිව්වේ. ඒ අයිඩියා එක ගන්න. දැන් ඒ සිද්ධාන්තෙත් මෙතන දැන් සිද්ධ වෙනවනේ. දැන් පළමුවෙන්ම අපි ඒක තේරුම් ගන්න ඕන. ඔන්න කැපැසිටරේ ආරෝප වුණා. කැපැසිටර් එක කොහොමද ආරෝපණය වෙන්නේ කියලා මතකද ඔයාලට? කැපැසිටර් එක ආරෝපණය වෙන්නේ කොහොමද? මේ සප්ලයි කරන් මං ගැවුවොත් එහෙම. right. ඔන්න මේ පැත්ත ධන ලෙසත් මේ පැත්ත ඍණ ලෙසත් ආරෝපණය වෙන්න ගන්නවා කැපැසිටර් එකක් නම්. right. ඔන්න බලන්න. එහෙනම් මෙතන ධන ලෙසත් මෙතන ඍණ ලෙසත් එහෙනම් අනිවාර්යෙන් ආරෝපණය වෙනවා. right. ආරෝපණය වෙන්න ගන්නවා. අපි කිව්වා එතන කැපැසිටර් ගුණ ඇති වෙනවා කියලා. කැපැසිටර් ගුණ ඇති වෙනවා නම් කැපැසිටරේට සිද්ධ වෙන දේම ඔතන සිද්ධ වෙන්න ඕන. right. මෙතන ධන විදිහටත් මෙතන ධන ආරෝපණ ඇති වෙලා මෙතන ඍණ වෙනවා. ඍණ වලට ඍණ ආරෝපණ ඇති වෙන්න මේ ඍණට සම්බන්ධ කවුද ඉන්නේ? කවුද? මොනවාද? ඉලෙක්ට්‍රෝන. ඍණත් එක්ක එකට ඉන්නේ ඉලෙක්ට්‍රෝන තමයි මේ ඍණට හවුල් කරුවා. right. එතකොට මේ p කොටසේ අපි දන්නවා මොනවාද තියෙන්නේ? කුහර. p කොටසක අපි දන්නවා කුහර තියෙනවා කියලා. right. ඔන්න හැමතැනම කුහර. එතකොට අපි දන්නවා මෙන්න මේ වගේ මොනවාද තියෙන්නේ? n කොටස් වල ඉලෙක්ට්‍රෝන. n කොටස් වල ඉලෙක්ට්‍රෝන. විදුලියේ ගමනට මේ ඉලෙක්ට්‍රෝන තමයි දායක වෙන්නේ. මේ වගේ තියෙනවා ඉලෙක්ට්‍රෝන. right. හැබැයි අපි දන්නවා මේ බහුතර වාහක කුහර අතරේ මේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා කීප දෙනෙක්. right. කීප දෙනෙක් ඉන්නවා මේ සුළුතර වාහක විදිහට. right. එතකොට මං කිව්වා මෙතන ධන ලෙසත් මෙතන ඍණ ලෙසත් ආරෝපණය වෙනවා. ඒ කියන්නේ මෙහි තියෙන මේ ඉලෙක්ට්‍රෝන සියල්ල මොකද වෙන්නේ? තල්ලු වෙනවා උඩට. right. මේ හරිය මේ කුහර අඩු වෙලා මොකද වෙන්නේ? මේ හරිය ඉලෙක්ට්‍රෝන හැදෙනවා. right. මෙහි තිබ්බ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? යනවා උඩට. අයිනට. අන්න දැන් කැපැසිටරේ සිද්ධ වුණ විදිහට ධන ඍණ විදිහට මේක දැන් charge වෙලා. ඒ charge වෙන අතරේ බලන්න මේ පහළ තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික උඩට ගියා. එතකොට බලන්න මෙන්න මේ එක පෙළට ඉලෙක්ට්‍රෝන සෙට් වෙලා. right. මෙන්න මේ ලයින් එක හරහා මොකද වෙන්නේ? මෙන්න මේ ලයින් එක හරහා මොකද වෙන්නේ? මෙන්න මේ මම මේක මැදින් ඇන්දොත් එහෙම ඔක්කොම අවුල් වෙනවා. එහෙනම් අඳින්නේ නැහැ. මෙන්න මේ හරහා ධාරාව ගමන් කිරීම පටන් ගන්නවා. මෙතන කොටස කඩලා තිබ්බේ. මොකද මෙතන මේ කුහර පෙරිලානේ තිබ්බේ. එතනින් එහාට විදුලිය ගමන් කරන්නේ නැතුව තිබ්බේ. දැන් මොකද වෙන්නේ? කුහර අඩු වෙලා ඉලෙක්ට්‍රෝන වැඩි වුණා. මෙතන ලයින් එක මෙයාලට පාත් එක සෙට් වුණා. පාත් එක සෙට් වුණා. ඔන්න බල්බ් එක ඔන් වුණා. ඔන්න ඔය කතන්දරේ තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න විදුලියේ ගමන වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන අඩු වෙන්න විදුලියේ ගමන අඩු වෙනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි අඩු කරගන්නේ කොහොමද? මෙතන ඉලෙක්ට්‍රෝන වැඩි අඩු වෙන්නේ මෙන්න මෙතනද
වෝල්ටේජ් එක වැඩි අඩු වීම මත. මෙතන වෝල්ටේජ් එක කියන්නේ මේ දෙන්නගේ දෙපැත්තේ තියෙන විභවාන්තරය. මෙතනයි මෙතනයි. මෙතනටයි සෙට් වෙන්න. අපි හිතමු මෙතන 5 volts දීලා කියලා. right. මෙන්න මේ 5 volts දුන්නාම මේක සම්පූර්ණයෙන් මේ ඇවිල්ලා උඩට මේක ඇරෙනවා. සම්පූර්ණ කට ඇරෙනවා, කරාම ඇරෙනවා. මේ ලයින් එක ඇරෙනවා, පාත් එක සෙට් වෙනවා, ලයිට් එක පත්තු වෙනවා. right. මේ වෝල්ටේජ් එක අඩු වෙන්න මේකේ අපි මේ චාර්ජ් එක එහෙනම් අඩු වෙනවනේ. අපි දන්නවා. කැපැසිටර් එකේ චාර්ජ් එක අඩු වෙනවා. මෙතන වෝල්ටේජ් එක අඩු කරන්න. දෙකක් වගේ දෙද්දි ඉලෙක්ට්‍රෝන අඩු වෙන්න ගන්නවා. ප්‍රමාණය. මේ අඩු වෙද්දි මේ විදුලියේ ගමනට බාධාව ඇති වෙනවා. මොකද අන්න මේ වගේ දැන් කුහර වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. වෝල්ටේජ් එක අඩු වෙයි. right. ටික අඩු වෙනවා. අන්න ඔය විදිහට මෙන්න මේ සෝස් එකයි ඩ්‍රේන් එකයි අතර ප්‍රතිරෝධකයක් විදිහට ක්‍රියා කරනවා. ඔටෝමැටික් මේ ප්‍රතිරෝධකයේ ඕම්ස් චේන්ජ් වෙන. ඒ කියන්නේ වෝල්ටේජ් එක මෙතන 5ක් වෙලා තියෙද්දි මෙතන 0 වගේ වෙන්න. ඒ කියන්නේ ෆුල් 0 වෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ කනෙක්ෂන් එක 0 ohms වෙලා හොඳ පාත් එකක් හදනවා වගේම වෝල්ටේජ් අඩු වෙන්න මේක මෙගා ohms ගණන් වලට වෝල්ට් එකක් වෙද්දී සමහරට මෙගා ohms ගණන් වලට එන්න මේකේ වෝල්ට් කියන්නේ වෝල්ට් නෑම කියන්නේ වෝල්ටේජ් එක දුන්නේ නැත්තම් මේක කනෙක්ෂන් එකක් නැති ගානට මෙතන කුහර පිරෙනවා ඉලෙක්ට්‍රෝන අඩු වෙලා ඒ තරම් මට්ටමකට එනවා. හැබැයි හොඳට මතක තියාගන්න අපි දන්නවා මෙතන වෝල්ටේජ් එක අපි 5ක් වෙනකන් දුන්නා කියන්නේ. right. ඔන්න ඉලෙක්ට්‍රෝන මෙතන පිරුණා. මේක කැපැසිටර්ස් ගුණනේ ඇති වෙනවා කිව්වේ. right. ඔන්න දැන් බල්බ් එක පත් වෙලා තියෙනවා. මේ ස්විච් එක ඔෆ් කරනවා. දැන් මොකද වෙන්නේ? ට්‍රාන්සිස්ටර් එක නම් බේස් වෝල්ටේජ් එක නැති කරපු ගමන් බල්බ් එක ඔෆ් වෙනවා. හැබැයි මෙන්න මේකේ ඔෆ් වෙන්නේ නැහැ. ඇයි ඔෆ් වෙන්නේ නැත්තේ? අපි කිව්වා කැපැසිටර් එකක් නේ තියෙන්නේ. මෙතන charge වුණාට පස්සේ මේ charging මෙතන supply එකෙන් අයින් කරත් මොකද වෙන්නේ? මේ charge එක තියෙනවා මේ පැත්තේ P ධන ලෙසත් මේ පැත්ත ඍණ ලෙසත් ආරෝපණය වෙච්ච එක තියෙනවා. එතකොට මේ පාත් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. දිගටම යනවා. right. එතකොට මේ ගේට් සප්ලයි එක අයින් කරත් පරිපතය වැඩ ඔන්න එකේ. එහෙනම් කොහොමද මේ ආයේ මේ බල්බ් එක ඔෆ් කරගන්නේ? මෙන්න මේ සප්ලයි එක ග්‍රවුන්ඩ් කරන්න වෙනවා අපිට. ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ විදිහට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න වෙනවා. 100k වගේ රෙසිස්ටර් එකකින් ගේට් එක ග්‍රවුන්ඩ් කරලා තමයි අපි මෙන්න මේ MOSFET එක ආයේ නැවත ඕෆ් කරගන්න. right. තේරුණාද? සමහර අයට නම් මඤ්ඤං වගේ ඇතිනේ. right. හිතන්න එපා. මම හැමදාම කියනවා වගේ දැන් ඔය දැනගත්ත ටික ඇති නොදන්නමයි. මේක ගැන දන්න අය ඉන්නවා ගොඩක්. right. මේක ගැන දන්න අය ඉන්නවා. නොදන්නම අයට තමයි මම මේ කියවුවේ. ඔය නොදන්නම අයට මේ මෙලොව හසරක් කොහොමද දැන් කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ. right. චුට්ටක්වත් ඔරි වෙන්න එපා. අද මම පාඩම නතර කරන දිග වැඩි. මම හිතන්නේ ගොඩක් දිග්ගුණා. මේක ගැන හිතන්න එපා. මොන මකලා දානවා. right. තේරුම් නැති අයට කියන්නේ චුට්ටක්වත් හිතන්න එපා මේක ගැන. මේක දැන් මෙහෙම තියෙද්දි කොහොමද තේරුම් ගන්නද? right. අපි ඊළඟ පාඩමේදී තව ටිකක් මේක විස්තර කරනවා, කතා කරනවා කම්පොනන්ට් එක ගැන. අන්න එතකොට ඔයාට ලස්සනට වැටේ. ඊට පස්සේ අපි බලමු MOSFET එකක් පරීක්ෂා කරන්නේ කොහොමද? MOSFET මොන වගේ පරිපත වලට යොදා ගන්නවද? MOSFET කොහොමද ඒවට යොදා ගන්න කියලා අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් බලමු. right. එහෙනම් වීඩියෝ එක අදට නතර කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕන වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම තමයි මොන හරි කියන්න තියෙනවා පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. right. තව දෙයක් කියන්න ඕන මේ බලනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ බටන් එක වල subscribe කරන්න. ඒ වගේම හැපැත්තේ bell icon එකත් ඔබන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ටග් ගාලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් WhatsApp එකට Facebook එකට join වෙලා ඉන්න. right. එහෙනම් ලබන සතිය හම්බ වෙමු. ගිහිල්ලා එන්නම් හැමෝටම සුබම සුබ සතියක්.